තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය 8 වෙනි දවසේ බුද්ධ චරිතයේ සාකච්ඡාව. බුද්ධ චරිතයේ පොතට අදාළව සහ ප්‍රශ්න පත්‍රවලට අදාළව අපි දවස් 7ක් මීට කලින් සාකච්ඡා කළා. එහෙනම් අද දවසේදී අපි බුද්ධ චරිතයේ පොතට අදාළව සහ ප්‍රශ්න පත්‍රවලට අදාළව ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් ආකාරය කතා කරන 8 වෙනි දවස. හොඳයි. මේ විදිහේ සාකච්ඡාවක් අපි පවත්වලා ඔබට අත්වලක් ලබා දෙන්නට, ඔබට ශක්තියක් වෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාර්යයන් අපි සිදු කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ අපේ ප්‍රධාන සමූහය පිරිවෙන දහම් පාසල Facebook සමූහය, ඊට අමතරව දහම් පාසල් අවසාන විභාගය සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්, දුවදරුවන් වෙනුවෙන් සම්බන්ධ වෙන්නට පුළුවන් සමූහය තමයි දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව. ඒ ඔස්සේ ඔබ මේ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඔබට පුළුවන් YouTube එකේ, ඒ වගේම Facebook එකේ අපේ නාලිකාව බලන්නට පුළුවන්. මෙන්න මේ විදිහට ටයිප් කරලා බලන්න. එතකොට ගොඩක් දේවල් ඔබට දැනගන්නට පුළුවන්කම ලැබේවි. හොඳයි, වැඩි විස්තර සාකච්ඡා නොකර අපි පාඩමට අදාළ තොරතුරු සාකච්ඡා කරමු. අපි 4 වෙනි පාඩමේදී කතා කරන්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම. බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ වෙනකොට ඉන්දියාවේ තිබුණු ආගමික සහ දාර්ශනික පසුබිම මොකක්ද කියන එක ගැන කතා කරමින් ඉන්නේ. මීට කලින් 7 වෙනි දවසේදී අපි කතා කළා බ්‍රාහ්මණික සම්ප්‍රදායත් එක්ක, බ්‍රාහ්මණික සංස්කෘතියත් එක්ක ගොඩනැගිලා තිබුණු සංස්කෘතිය, බ්‍රාහ්මණික ආගමික ඉගැන්වීම ගැන අපි කතා කළා. ඊට පස්සේ තවත් ප්‍රධාන ඉගැන්වීමක් තියෙනවා කියලා අපි කතා කළා. සත් ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම. සත් ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම ගොඩක් වැදගත් වෙනවා. මොකද බ්‍රාහ්මණික සම්ප්‍රදායට අමතරව බුද්ධ කාලයේ වෙනකොට බෞද්ධ නොවන ප්‍රධාන ඉගැන්වීම් සිදු කරපු 6 දෙනෙක් තමයි මේ සත් ශාස්ත්‍රූවරු විදිහට සාකච්ඡා කරන්නේ. ශාස්ත්‍රූවරු 6 දෙනෙක් විදිහට අපි මීට කලින් පාඩමේදී මේ 6 දෙනා කවුද, මේ 6 දෙනාගේ ලක්ෂණ මොනවද, මේ 6 දෙනා ගැන සඳහන් වෙන්නේ බෞද්ධ මොන සූත්‍ර දේශනාවද, මොන බෞද්ධ සූත්‍ර දේශනාවද, ඒ ගැන අපි කතා කළා. ඒ වගේම තමයි ශ්‍රමණ සම්ප්‍රදායට මේ අය අයිති වෙනවා කියලා කතා කළා. ශ්‍රමණ සම්ප්‍රදායේ විශේෂ ඉගැන්වීම උනේ ඥාන මාර්ගය කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම සත් ශාස්ත්‍රූවරු කවුද කියලා තමයි අපි දැන් අද දවසේදී ඉගෙන ගන්න. සත් ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම මොනවද කියලා වෙන වෙනම හදාරන්නට බලාපොරොත්තු වෙනවා. පොත අරගන්න, විශේෂ කරුණු අපි ලියා ගනිමු. එහෙම ලියා ගන්න ගමන් සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. හොඳයි. පූර්ණ කස්සප සාමාන්‍ය ඵල සූත්‍රයේ මොහුගේ ඉගැන්වීම් මෙසේ සඳහන් වේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. සියතින් කරන්නාටද, තමන්ගේම අතින් යම්කිසි දෙයක් කරන කෙනාටත්, එහෙම නැත්නම් අනුන් ලවා කරවන්නාටද, අනිත් අයත් ලවා කරවන්න පුළුවන් යම්කිසි දෙයක් කරවන්න පුළුවන්. අනුන් අත්පා සිඳින්නාට, අනිත් අයගේ අත්පා සිඳීම ආදී දේවල් සිද්ධ කරන, හිරිහැර කරන අයට, සිඳුවන්නාට, හරි ලවා කරවන කෙනෙකුට, අනුන් දඬුවමින් පෙළන්නාටද, පෙළවන්නාටද, පර පීඩාවන් කරන්නාටද, කරවන්නාටද පවක් සිදු නොවේ. බලන්න පූර්ණ කස්සපගේ ඉගැන්වීම මොනවද කියලා. තමන්ගේ අතින් යමක් කරන කෙනාටත්, අනුන් ලවා කරවන කෙනාටත්, අනුන් අත්පා සිඳින කෙනාටත්, සිදුවන කෙනාටත්, අනුන් දඬුවමින් පෙළෙන කෙනාටත්, පෙළවන කෙනාටත්
පරපීඩාවන් කරන කෙනාටත් කරවන කෙනාටත් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියන අදහස තමයි ඉගැන්වීම තමයි පූර්ණ කස්සපයන් උගන්වලා තියෙන්නේ. තමන්ගේ අතින් හෝ අනුන් ලවා හෝ යම් කිසි දෙයක් හිරිහැරයක් පීඩාවක් එහෙම කළාට කිසිම විදිහක පවක් සිද්ධ වෙන්නේ නැහැ කියන අදහසක් දැරුවා. ඒ විතරක් නෙවෙයි සතුන් මැරීම, සොරකම් කිරීම, උවදුරු කිරීම, උපද්‍රව පැමිණවීම, මන් පැහැරුම්, පරදාර සේවනයේ යෙදීම, බොරු කීම යනාදී ආදිය කරන්නාටද කරවන්නාටද පවක් සිදු නොවේ. කෙටියෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි කියන්නේ. සතුන් මැරීම, සතුන් මරණ කෙනාටත් මරවන කෙනාටත්, හොරකම් කරන කෙනාටත් හොරකම් කරවන කෙනාටත්, උපද්‍රව පමුණුවන කෙනාටත් උපද්‍රව කරන කෙනාටත්, මන් පැහැරීම ආදී කරන කෙනාටත් යම් කිසි කෙනෙක් කෙරෙව්වොත් ඔහුටත් පරදාර සේවනයේ යෙදුනත්, යෙදීම සඳහා උපදෙස් දුන්නත්, බොරු කිව්වත් කිසිම විපාකයක් ලැබෙන්නේ නැහැ කියන ඉගැන්වීම. සතුන් මැරීම, හොරකම් කිරීම, උවදුරු කිරීම, මන් පැහැරීම, පරදාර සේවනයේ යෙදීම, බොරු කීම මේ වගේ ක්‍රියාවන් තුළින් කිසිදු පවක් සිද්ධ වෙන්නේ නැහැ කියන ඉගැන්වීම තමයි පූර්ණ කස්සපගේ ප්‍රධාන ඉගැන්වීම. තියුණු අවියකින් සියලු සතුන් මරා එකම මස් ගොඩක් කළද ඉන් පවක් නැත. ප්‍රබලව උගන්වනවා. තියුණු අවියකින් සියලු සතුන් මරලා එකම මස් ගොඩක් කළත් ඒ තුලින් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. පූර්ණ කස්සප තමයි මේ අදහස දරන්නේ. තියුණු අවියකින් සියලු සතුන් මරලා එකම මස් ගොඩක් කළත් පවක් නැහැ කියන්නේ එක ඉගැන්වීම. හිංසා කරමින් කරවමින් අත්පාදිය සිඳිමින් සිඳවමින් ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේද ඉන් සිදුවන පවක් නැත. පවක ආගමිකද නැත. එකක් තියුණු අවියකින් සියලු සතුන් මරලා දැම්මත් පළවෙනිටම අපි දැක්කේ සතුන් මැරීම කියන කාරණේ. සතුන් මැරීමට විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒක නරක ක්‍රියාවක් නෙවෙයි. නරක ක්‍රියාවක් වෙන්නේ නැහැ කියන ඉගැන්වීම. ඊළඟට තවත් ඉගැන්වීමක් තියෙනවා. හිංසා කරමින් කරවමින් අත්පාදිය සිඳිමින් සිඳවමින් ගංගා නදිය දකුණු තෙරට ගංගා නදිය දකුණු පැත්තට ගියත් හිංසා කරන ගමන් අත්පා ආදිය දමන ගමන් සිඳවන ගමන් ගංගාවේ දකුණු පැත්තට ගියත් ඉන් සිදුවෙන පවක් නැහැ. පවක ආගමයක්, පවක පැමිණීමක්, විපාක දීමක් නැහැ. ගංගා නදී උතුරු තෙරට දන් දෙමින් යාග කරමින් කරවමින් යන්නේද ඉන් සිදුවෙන පිනක් නැත. දානය, සංවර බව, ඉන්ද්‍රිය දමනය, සත්‍ය වචනය යන මේනුදු සිදුවන පිනක් නැත. අන්න එහෙම ඉගැන්වීමක් තමයි පූර්ණ කස්සපගේ තියෙන්නේ. මොනවද? පළවෙනියටම අපි සඳහන් කළා තියුණු අවියකින් සියලු සතුන් මරලා එකම මස් ගොඩක් කළත් ඉන් පවක් නැහැ කියන අදහස. හිංසා කරමින් කරවමින් අත්පාදිය සිඳිමින් සිඳවමින් ගංගා නදී දකුණු තෙරට ගියත් ඒ තුලින් සිදුවෙන පවක් හෝ පවක පැමිණීමක් නැහැ කියන ඉගැන්වීම. ඊළඟට පින ගැන සඳහන් කරන තැන පිනේ විපාකයක් නැහැ කියන එකත්, ගංගා නදී උතුරු තෙරට දන් දෙමින් යාග කරමින් කරවමින් ගියත් ඉන් සිදුවෙන පිනක් නැහැ. දානය, සංවර බව, ඉන්ද්‍රිය දමනය, සත්‍ය වචනය කියන මේ වගේ සිදුවන පිනක් හෝ යහපතක් නැහැ කියන ඉගැන්වීම. එනම් ප්‍රධාන ඉගැන්වීම් කිහිපයක් උදාහරණ විදිහට අපිට දක්වන්නට පුළුවන් පූර්ණ කස්සප ගැන හැඳින්වීමක් කරන්නට, විස්තර කරන්නට තිබුණොත්. තියුණු අවියකින් සියලු සතුන් මරලා එකම මස් ගොඩක් කළත් ඉන් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියන අදහස. ගංගා නදියේ දකුණු තෙරට සතුන්ට හිංසා කරමින් කරවමින් අත්පා ආදී සිඳවමින් සිඳිමින් ගමන් කළත් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියන ඉගැන්වීම. ගංගා නදියේ උතුරු තෙරට දන් දෙමින් යාග කරවමින් ගමන් කළත් එයින් පිනක් සිදු වෙන්නේ නැහැ කියන අදහස.
ඊට අමතරව තවත් ඉගැන්වීමක් තමයි දානය, සංවර බව, ඉන්ද්‍රිය දමනය, සත්‍ය වචනය කියන මේවා තුලින් යම්කිසි පිනක් සිදු වෙන්නේ නැහැ කියන ඉගැන්වීම පූර්ණකස්සපයන්ගේ ඉගැන්වීම වෙනවා. පූර්ණකස්සපගේ ඉගැන්වීම. අක්‍රීයවාදී ඉගැන්වීම. අක්‍රීයවාදී කියලා කියන්නේ කර්ම විපාක නැහැ කියන ඉගැන්වීම. පූර්ණකස්සපයන්ගේ ප්‍රධාන ඉගැන්වීම කර්ම විපාක නැහැ කියන ඉගැන්වීම. කුසල කර්ම ප්‍රතික්ෂේප කරන බොහෝ අකිරියවාදීකි. කුසල කර්මවල අකුසල කර්මවල විපාකයන් ප්‍රතික්ෂේප කරන මොහු පූර්ණකස්සප අකිරියවාදී ශාස්ත්‍රවරයෙක්. හොඳයි. වැදගත් වෙන විශේෂ වෙන කරුණු සියල්ලක්ම අපි ඉතාමත් පැහැදිලිව හඳුනා ගත්තා. ඊළඟට අපි බලනවා මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රවරයාගේ ශ්‍රමණවරයාගේ ඉගැන්වීම මොකක්ද කියලා. සත්වයන්ගේ කෙලසීමට පිරිසිදු වීමට හේතුවක් ප්‍රත්‍යක් නැත. සත්වයාට කෙලසීමට හෝ පිරිසිදු වීමට යම් කිසි ප්‍රත්‍යක් නැහැ කියන ඉගැන්වීම. සත්වයේ කිලිටි භාවයට පත් වෙන්න හෝ පිරිසිදු භාවයට පත් වෙන්න හේතුවක් හෝ ප්‍රත්‍යක් නැහැ. හේතු ප්‍රත්‍ය රහිතවම සත්වයෝ කිලිටි වෙති, පිරිසිදු වෙති. හේතු සහ ප්‍රත්‍ය නැහැ සත්වයන්ගේ අපිරිසිදු භාවයට හෝ පිරිසිදු භාවයට පත් වෙන්න. තමා කළ කර්මෙහි විපාක නැත. අනුන්ගේ උපදෙස් අනුව කළ කර්මෙහිද විපාක නැත. ඔන්න පූර්ණකස්සප ඉගැන්වුවා වගේම දෙයක්. තමන් කළත් අනුන් ලබා කෙරෙව්වත් උපදෙස් දුන්නත් විපාකයක් නැහැ කියන ඉගැන්වීමක් තමයි පූර්ණකස්සපයන් ඉදිරිපත් කළේ. මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රවරයාත් මෙන්න මේ වගේ අදහස් දරනවා. ඔහුත් අකිරියවාදියෙක්. සත්වයන්ගේ කෙලසීමට පිරිසිදු වීමට හේතුවක් ප්‍රත්‍යක් නැහැ. හේතු ප්‍රත්‍ය රහිතවම සත්වයෝ කිලිට වෙනවා, පිරිසිදු වෙනවා. තමා කළ කර්මෙහි විපාක නැහැ. අනුන්ගේ උපදෙස් අනුව කළ කර්මෙහිද විපාක නැහැ කියන ඉගැන්වීම. පුරුෂ බලයේ පරාක්‍රමයේ වීර්ය කියා දෙයක් නැත. පුරුෂයන්ට තියෙන බලයක්, පුරුෂයෙක්ට යම්කිසි කෙනෙක්ට තියෙන පරාක්‍රමයක්, වීර්යයක් එහෙම කියලා දෙයක් නැහැ. වීර්ය කිරීමක්, බලයක්, උත්සාහයක්, පරාක්‍රමයක් එහෙම දෙයක් නැහැ කියලයි මක්කලි ගෝසාල කියන ශාස්ත්‍රවරයා සඳහන් කරන්නේ. සකල සත්ව භූත ජීව ප්‍රාණීහුම වීර්ය රහිතවම නියති සංගති ස්වභාවය අනුව ඉබේම ශ්‍රේෂ්ඨ ජාති 6ක උපදිති. ඉබේම මක්කලි ගෝසාල ශාස්ත්‍රවරයාගේ ඉගැන්වීම මොකක්ද එහෙනම්? සියලුම සත්වයින්ට භූත ජීව ප්‍රාණ මේ විදිහට ගත්තම සත්වයින්ට වීර්ය රහිතවම නියති සංගති ස්වභාවය අනුව නියති සංගති භාව හේතු කියන ඉගැන්වීම ගැන අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේද පොතේදී කතා කළා. පළවෙනිම පාඩමේදී. ඉතින් ඉබේම සිද්ධ වෙනවා කියන එක. එහෙනම් සියලුම සත්වයින්ට උත්සාහ කරලා පරාක්‍රමයක් තුලින් වීර්යයක් තුලින් ලබා ගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මොකක්ද? සකල සත්ව භූත ජීව ප්‍රාණීහුම වීර්ය රහිතවම නියති සංගති ස්වභාවය අනුව ඉබේම ශ්‍රේෂ්ඨ ජාති 6ක උපදිති. ඉබේම තමයි ජාති 6ක උපදින්නේ කියලයි සඳහන් කරන්නේ. ජාති 6ක උපදිනවා. ඉබේම තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ. ඒ සඳහා කර්ම ශක්තිය බලපාන්නේ නැහැ කියලයි සඳහන් කරන්නේ. බාල පණ්ඩිත සියල්ලන් සසර සැරිසරා සසර හැසිර ඉබේම දුක් කෙලවර කරත් නම් එබඳු යෝනි 14 ලක්ෂයක් ලක්ෂ 6600ක් තියෙනවා. බාල පණ්ඩිත මේ හැමෝම සසර සැරිසරන කාලයක් තියෙනවා. කීයක්ද? යෝනි 14 ලක්ෂ
6,600ක්. යෝනි කියලා කියන්නේ උපත ලබන අවස්ථාවන්. මාතෘ යෝනියක වෙන්නට පුළුවන්, තිරිසංගත යෝනියක වෙන්නට පුළුවන්. ඒ විදිහට යෝනි 14,06,600ක් ලබන්නට ඕන කියලා තමයි මක්කලිගෝසාල සඳහන් කරන්නේ. කර්ම 500කි, කර්ම 5කි, කර්ම 3කි, ප්‍රතිපදාවන් 260කි, අන්තර්කල්ප 260කි, ශ්‍රේෂ්ඨ ජාති 6කි, පුරුෂ භූමි 8කි, ආජීවක වෘත්ති 149කි, ඉන්ද්‍රිය 120කි, නිරය 130කි. එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ හැම එකක්ම ඔබට මතක තියාගන්නට අපහසු වෙන්නට පුළුවන්. ඉතින් ඔහුගේ ඉගැන්වීම ප්‍රධාන වශයෙන් යෝනි 14,06,600ක් බවට පත් වෙනවා. ඒ වගේම නියති සංගති භාව හේතු ඉබේම පුද්ගලයාගේ සාංශාරික ගමන සිදු වෙනවා සහ මිදීම සිද්ධ වෙනවා කියන ඉගැන්වීම තමයි මක්කලිගෝසාලට තියෙන්නේ. මක්කලිගෝසාලගේ ඉගැන්වීම බවට පත් වුණේ කියලා ඔබ මතක තබා ගන්න. ඒ අනුව මෙතන සඳහන් වෙනවා කර්ම 500යි, කර්ම 5යි, කර්ම 3යි, ප්‍රතිපදාවන් 62යි, අන්තර්කල්ප 62යි, ශ්‍රේෂ්ඨ ජාති 6යි, පුරුෂ භූමි 8යි, ආජීවක වෘත්ති 149යි. ඒ විදිහට දීර්ඝ විස්තරයක් තියෙනවා. මේවා පිළිබඳව වෙන වෙනම විස්තර කරලා සංග්‍රහ කරලා දක්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දහම් පාසල් අවසාන විභාගයේදී අවශ්‍ය වෙන්නේ මේ අයගේ ඉගැන්වීම් පිළිබඳ මූලික දැනුමක් සහ ඒ මූලික දැනුම තුලින් තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ වගේම මක්කලිගෝසාලගේ ඉගැන්වීම මෙන්න මේ විදිහට දැක්වෙනවා. යම්සේ නූල් ගුලියක් උස් තැනක සිට දමා ගසන්නේ නොරැඳී දිගහැරී යයිද නූල් අවසන් වූ විට නවතීද, එසේම බාල පණ්ඩිත සියල්ලෝම ඉබේම සසර ගමන් කොට දුක් කෙලවර කෙරෙත්ය යනු මොහුගේ ඉගැන්වීමයි. මක්කලිගෝසාල සඳහන් කරනවා නූල් ගුලියක් උස කන්දක ඉඳලා පහතට විසි කරනවා. මොකද වෙන්නේ? ඒ නූල් බෝල ඉවර වුණාට පස්සේ ඒක නතර වෙනවා. අන්න ඒ වගේ බාල පණ්ඩිත හැමදෙනාම හොඳ කළත් නරක දේවල් කළත් අපි මේ සඳහන් කරපු ආත්ම සංඛ්‍යාව යෝනි 14,06,600 ගෙවුනට පස්සේ ඉබේම නියති සංගති භාව හේතු කියන විදිහට ඉබේම සියල්ලක්ම ඉවර වෙලා මිදීමකට පත් වෙනවා කියලායි සඳහන් කරන්නේ. සියල්ල නියත ස්වභාවික පිළිවෙතකට ඉබේ සිදුවන්නේ යයි කී ඔහු නියතිවාදියෙකි. ඔව්. පූර්ණකස්සප අක්‍රියවාදියෙක් අක්‍රියවාදී වූ නියති සංගති නියතියක් ඉදිරිපත් කරනවා. සියල්ල නියත ස්වභාවික පිළිවෙතකට නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම අපි සඳහන් කරපු යෝනි සංඛ්‍යාවට පත් වුණාම සහ මේ අපි සඳහන් කරපු විදිහට මෙන්න මේ කර්ම 500යි, කර්ම 5යි, කර්ම 3යි, ප්‍රතිපදාවන් 62යි, අන්තර්කල්ප 62යි, ශ්‍රේෂ්ඨ ජාති 6යි ওই විදිහට කියන ලබලා අර අපි සඳහන් කරපු මේ යෝනි 14,06,600 ඇතුළේදී මේ කර්ම 500යි, කර්ම 5යි, කර්ම 3යි, ප්‍රතිපදාවන් 62යි, අන්තර්කල්ප 62යි, ශ්‍රේෂ්ඨ ජාති 6යි, පුරුෂ භූමි 8යි මේවා ලබලා අවසානයේදී නියතියක් විදිහට අනිවාර්ය වශයෙන්ම යම්කිසි නිෂ්ඨාවකට පත් වෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ නිසා මක්කලිගෝසාල කියලා කියන්නේ නියතිවාදියෙක්. මක්කලිගෝසාල නියතිවාදියෙක්. ඊළඟට අජිත කේස කම්බල. අජිත කේස කම්බල කියන ශාස්ත්‍රූවරයා බලමු අපි අජිත කේස කම්බල ශාස්ත්‍රූවරයා ගැන මොනවද අපිට කතා කරන්නට ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. අජිත කේස කම්බල දුන් දෙහි ඵල නැත, කළ මහා යාගයේහි ඵල නැත, කුසල කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත.
අන්න ඒ විදිහේ ඉගැන්වීම. මෙලොව සිටියහුට පරලොව නැත. මවට පියාට සැලකීමෙහි ඵල විපාක නැත. මැරී නැවත උපදින සත්වයෙක් නැත. මෙලොව පරලොව හොඳින් දැන හැඳින පවසන නිසි මගට පිළිපන් මහණ බමුණෝ නැත. සතර මහා භූතයන්ගෙන් නිපන් පුරුෂයා යම් පිටක මිය යයි නම් ඔහුගේ ශරීරෙහි ඇති පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු බාහිර ලෝකෙහි ඇති එම ධාතුන් සමග එක් වෙති. ඉන්ද්‍රියෝ අහසට යති. මලහු ඇඳක තබා සොහනට ගෙන යති. සොහනක් තෙක් පමණක් ඔහුගේ ගුණ කතන වෙයි. දුඹුරුවන් ඇට පමණක් අවසන ඉතිරි වේ. හෝමේ නම් අලු කිරීමකි. යාග හෝම පැවැත්වීම අලු කිරීමක් විතරයි. පුච්චල දාන එකක් විතරයි. දානයේ මෝඩ ක්‍රියාවකි. පරලොව කර්ම විපාක ඇතැයි කීම බොරුවකි. ප්‍රලාපයකි. නුවණ ඇත්තෝද නැත්තෝද සිරුර බිඳී යාමෙන් පසු විනාශ වෙති. මතුව ඇති නොවෙති. කාගද මේ ගැන්වීම? මේ ගැන්වීම අජිත කේස කම්බල කියන ශාස්ත්‍රවරයාගේ. දුන්දෙහි ඵල නැත, කළ මහා යාගයේ ඵල නැත, කුසල කුසල කර්මයන්ගේ විපාක නැහැ, මෙලොව නැහැ, පරලොව නැහැ කියන ගැන්වීම තමයි අජිත කේස කම්බලගේ ප්‍රධාන ගැන්වීම. දන් දෙන එකේ විපාක නැහැ, යාග කර්මවල විපාක නැහැ, කුසල කුසල කර්මයන්ගේ විපාක නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දෙමව්පියන්ට සැලකීමේ ඵල විපාක නැහැ, මැරිලා ගිහිල්ලා නැවත උපදින සත්වයක් නැහැ, මෙලොව පරලොව හොඳින් දැන හැඳින පවසන කිසිම මගකට පිළිපන් ප්‍රවිෂ්ඨ වෙච්ච මහාන බමුණෝ නැහැ. සතර මහා භූතයන්ගෙන් නිපන් පුරුෂයා යම් විදිහක යම් වෙලාවක මැරෙනවද, මරණයටපත් වෙනවද, එතකොට පඨවි ධාතුව පඨවි ධාතුවත් එක්ක එකතු වෙනවා, ආපෝ ධාතුව ආපෝ ධාතුවත් එක්ක එකතු වෙනවා, තේජෝ ධාතුව තේජෝ ධාතුවත් එක්ක එකතු වෙනවා, වායෝ ධාතුව වායෝ ධාතුවත් එක්ක එකතු වෙනවා කියලායි සඳහන් කරන්නේ. යන ධාතුහු බාහිර ලෝකයේ ඇති එම ධාතුන් සමග එක් වෙති. ධාතුන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ශරීරය ඒ ධාතුන් එක්කම නැවත වතාවක් එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ කියලායි දක්වන්නේ. මරුණට පස්සේ ඒ ධාතු ඒ ධාතුන් එක්ක එකතු වෙනවා. ඉන් එහාට සිදු වෙන දෙයක් නැහැ. ඉන්ද්‍රියෝ අහසට යනවා. මලහු ඇඳක තබා සොහනට ගෙන යති. මැරිච්ච කෙනාව සොහනට අරගෙන ගිහිල්ලා පුච්චලා දානවා. සොහන තෙක් පමණක් ඔහුගේ ගුණ කතන වෙයි. සොහන ළඟට යනකම් විතරයි ඔහුගේ ගුණ කතන සාකච්ඡා වෙන්නේ. එහාට ඔහුගේ ගුණ කතන වලින් ප්‍රයෝජනයක් නැහැ. දුඹුරුවන් ඇට පමණක් ඉතිරි වෙයි. අවසානයේදී ගිනි තියලා පුච්චලා දැම්මම දුඹුරු පාටට හැරිච්ච ඇටකටු විතරයි ඉතුරු වෙන්නේ. හෝමේ නම් අලු කිරීමකි. යාග හෝම පවත්වන එක අලු කරලා දාන වැඩක් වගේ. පුච්චලා දාන වැඩක්. දානේ මෝඩ ක්‍රියාවකි. දන් දෙන එක මෝඩ ක්‍රියාවක් විදිහට තමයි අජිත කේස කම්බල දක්වන්නේ. පරලොව කර්ම විපාක ඇතැයි කීම බොරුවකි, ප්‍රලාපයකි. පරලොව කර්ම විපාක තියෙනවා කියන එක බොරුවක් විදිහට තමයි අජිත කේස කම්බල දක්වන්නේ. නුවණ ඇත්තෝද නැත්තෝද සිරුර බිඳී යාමෙන් පසු විනාශ වෙති. මතුව ඇති නොවෙති. නුවණ තියන අයත් නැති අයත් සිරුර බිඳී ගියාට පස්සේ විනාශයටපත් වෙනවා. නැවත වතාවක් ඇති වෙන්නේ නැහැ කියලායි දක්වන්නේ. යනු මොහුගේ ඉගැන්වීමයි. මොහු භෞතිකවාදීකු ලෙස ප්‍රකටය. භෞතිකවාදී. භෞතිකව තියෙන දේවල් විතරයි මොහුගේ අවධානයට යොමු වෙන්නේ. භෞතිකව ලබන දෙයක් විතරයි. මරණයට පත් වුණාට පස්සේ ඔහු ඒ පුද්ගලයා නැවත වතාවක් මේ සංසාරය තුල ක්‍රියා කරන්නේ නැහැ. භෞතිකව මේ ලබන ආත්ම භාවයේදී තියෙන ඉන්ද්‍රියන්, ඒ වගේම පඨවි ආපෝ
පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ලක්ෂණේ විතරයි තියෙන්නේ කියලයි මේ අජිත කේස කම්බල කියන භෞතිකවාදියා තොරතුරු ඉදිරිපත් කරන්නේ. අජිත කේස කම්බල කියන්නේ භෞතිකවාදියෙක් විදිහට දක්වලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මයන්ගෙන් නිර්මාණය වෙච්ච ශරීරය මරණයටපත් වුණාට පස්සේ නැවත වතාවක් ඒ ධාතුන් සමග එකතු වීම විතරයි සිද්ධ වෙන්නේ. දන් දීම, යාග කිරීම, කුසල අකුසල කර්ම විපාක නැහැ. මව්පියන්ට සැලකීමේ විපාක නැහැ. මැරිලා නැවත උපදින සත්වයක් නැහැ. මෙලව පරලොව ගැන හොඳින් දැන හඳුනාගෙන ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන් මහාන බමුණෝ නැහැ. සතර මහා භූතයන්ගෙන් හැදිච්ච පුද්ගලයා නැවත වතාවක් ඒ භූත රූප භූත රූපත් එක්ක එකතු වීම පමණයි සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රියෝ අහසට යනවා. මල මැරුණට පස්සේ සොහනට අරගෙන ගිහිල්ලා ගිනි තැබීම විතරයි වෙන්නේ. යාග හෝම පවත්වන එක අලු කිරීමක්, දානි මෝඩකමක් ඒ විදිහේ ඉගැන්වීම් උගන්වන අජිත කේස කම්බල භෞතිකවාදියෙකු විදිහට තමයි සලකනු ලබන්නේ. හොඳයි, ඔබට වැටහෙන්නට ඇති අජිත කේස කම්බල කියන ශාස්තෘවරයාගේ ඉගැන්වීම කොයි වගේ ඉගැන්වීමක්ද කියලා. අජිත කේස කම්බල කියන ශාස්තෘවරයාගේ ඉගැන්වීම කොයි වගේ ඉගැන්වීමක්ද කියලා. හොඳයි, අද දවසේදී මම ඔබට ප්‍රශ්නයක් ලබා දෙන්නම්. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට ඕන, පිළිතුරු ලියන්නට ඕන. හොඳයි, පූර්ණ කස්සප ලියාගන්න ප්‍රශ්න ටික පළවෙනි ප්‍රශ්නය තමයි කස්සප පූර්ණ කස්සප ශාස්තෘවරයා කිනම් වාදියෙක්ද? අද දවසේ ඊළඟ ප්‍රශ්නය දෙවැනි ප්‍රශ්නය මක්කලි ගෝසාල සහ අජිත කේස කම්බල යන ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් හඳුන්වන නම් මොනවාද? ඊළඟට තවත් ප්‍රශ්නයක් ලියා ගන්න. අජිත කේස කම්බල
තුන්වෙනි ප්‍රශ්නේ ශාස්තෘවරයාගේ ඉගැන්වීම සමාජයට අහිත පිණිස පැවතීමට හේතු විය හැකි ආකාරය පැහැදිලි කරන්න. අජිත කේසකම්බල ශාස්තෘවරයා භෞතිකවාදයක් ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරනවා මවට සැලකීම, පියාට සැලකීම, එවැගේම ආධ්‍යාත්මික සුවය ඇති කරගෙන ලෝකයට තොරතුරු ඉදිරිපත් කරන මහාන බමුණු නැහැ, ආධ්‍යාත්මික සුවය ලබාගත් මහාන බමුණු නැහැ. ඒ වගේ ඉගැන්වීම් රාශියක් ගෙනහැර දක්වනවා. ඒවා සමාජයේ අයහපත පිණිස පවතින්නට පුළුවන් ආකාරය ගැන ඔබට විස්තර කරලා ලියන්නට පුළුවන්කම තියෙනවා. දෙමව්පියන්ට නොසැලකීම, ඒ වගේම දන් දීම, යාග කිරීම, මේ වගේ විපාක නැහැ කියන කාරණේ. සත්‍ය ප්‍රකාශ කිරීමේ වටිනාකමක් නැහැ කියන එක. ඒ විදිහේ ඉගැන්වීම් ගොඩක් අජිත කේසකම්බල කියන ශාස්තෘවරයා ගෙනහැර දක්වලා තිනවා. ඒ ගැනත් දක්වන්න. ඒ වගේම පූර්ණ කස්සප 4 වෙනි ප්‍රශ්නේ ඊළඟ සතියේ වෙනකොට අපි මේවා ඔබ ලියලා තියෙනවද කියලා බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවට පිළිතුරු ලියන්න. පූර්ණ කස්සප මක්කලි ගෝසාල මක්කලි ගෝසාල සහ අජිත කේසකම්බල ශාස්තෘවරුන් යන ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් ඇතුළත් කර කෙටි සටහනක් නිර්මාණය කරන්න. හොඳයි. පළවෙනියට මම ලබා දුන්නු ප්‍රශ්නේ තමයි පූර්ණ කස්සප ශාස්තෘවරයා කිනම් වාදියෙක්ද කියන ප්‍රශ්නේ. ඊළඟට දෙවැනි ප්‍රශ්නය මක්කලි ගෝසාල සහ අජිත කේසකම්බල යන ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් හඳුන්වන නම් දෙක මොනවාද? ඊළඟ ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය අජිත කේසකම්බල ශාස්තෘවරයාගේ
ඉගැන්වීම් සමාජයට අහිත පිණිස පැවතීමට හේතු විය හැකි ආකාරය පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නය. ඊළඟට පූර්ණකස්සප මක්කලිගෝසාල සහ අජිත කේස කම්බල යන ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් ඇතුළත් කර කෙටි සටහනක් නිර්මාණය කරන්නට කියන ප්‍රශ්න. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා ඊළඟ ශාස්තෘවරු 3 දෙනා ගැන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා තවත් ගොඩක් ආගමික ඉගැන්වීම් තිබුණා. පරිබ්‍රාජකයෝ, ආජීවකයෝ, ඒ අයගේ ඉගැන්වීම්. අපි ඊළඟ දවසේ ඒ පිළිබඳව අවධානය යොමු කරමු. අද දවසේදී මේ ශාස්තෘවරු 3 දෙනා ගැන ඉගෙන ගන්නට තියෙන විශේෂ කරුණු මතකෙහි රඳවා ගනිමින් මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඊළඟ දවසේදී අපි කතා කරමු, සාකච්ඡා කරමු අනිත් ශාස්තෘවරු 3 දෙනා සම්බන්ධව. හොඳයි, එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කරගත්තා. එක එක ශාස්තෘවරු ගැන, ඒ ශාස්තෘවරු ගැන පූර්ණකස්සප, මක්කලිගෝසාල සහ අජිතකේස කම්බල කියන ශාස්තෘවරු 3 දෙනාගේ ඉගැන්වීම් ඉතාමත් පැහැදිලිව අපි සාකච්ඡා කළා. හොඳයි, එහෙමනම් හෙට දවසේදී අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොත අදාළ කරගෙන පොතට අදාළව සාකච්ඡාවන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දිත් අපි බොහෝ පාඩම් සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ඒ පාඩමේදී හෙට දවසේදී උදේ 9ට තමයි අපි සාකච්ඡාව පවත්වන්නේ. අද දවසේදී මේ සාකච්ඡාව විශේෂ කාරණාවක් යෙදিলা තිබෙන නිසායි 8 ඉඳලා 9 දක්වා සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් හැමදාම සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් 4 දහම් පාසල් අවසාන විභාගයේ සඳහා පන්තිය පැවැත්වෙන්නේ උදේ 9 ඉඳලා 10 දක්වා. හොඳයි. එහෙමනම් මේ පන්ති මාලාවන් සඳහා සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද දවසේදී පාඩමෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.